රාත්‍රී 9යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය ඉරංග සුරෝෂණ. ප්‍රකාශය සංජය මදුසංක මුතුමුණි. බොරවි සුලිකුණාටුව ත්‍රිකුණාමලය සහ පේදුරුතුව අතරින් මුලතුවලට ආසන්න ගොඩබිමට ඇතුළුණු ඇතැයි කාලගුණ අංශ පවසයි. සොලිකුණාට තත්වයෙන් ඇතිවිය හැකි ආපදාවලට මුහුණ දීම සඳහා සියලු අංශවල ඒකාබද්ධ යාන්ත්‍රණයක්. සිදුවිය හැකි විදුලි බිඳවැටීම් යථාර්ථයට පත් කිරීමට විදුලි බල මණ්ඩලය සූදානමින්. තාක්ෂණීය කමිටුවේ අවසන් තීන්දුව ලැබෙන තෙක් කොරෝනා ආසාදිත මලසිරු භූමදානයට අවසර නොදෙන බව සෞඛ්‍ය අමාත්‍යවරිය පවසයි. අදත් කොරෝනා ආසාදිතින් 350 දෙනෙක්. මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොයිප්පකුරේ ආසාදිත සංඛ්‍යාව 21000 ඉක්මවයි. විපක්ෂයේ ඇතම් කණ්ඩායම් අසත්‍ය ප්‍රචාර පතුරමින් ජනතාව නොමග යවන බවට රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගෙන් ප්‍රකාශයක්. ෆයිසර් හා බයෝඑන්ටෙක් ආයතන නිපදවූ කොරෝනා එන්නතට බ්‍රිතාන්‍යයේ අනුමැතිය. බොරවි සොලිකුණාටුව මේ වන විට ගොඩබිමට ආසන්නව පවතී. එය ඉදිරි පැය දෙක තුළදී ත්‍රිකුණාමලය සහ පේදුරුතුළු අතරින් මුලතිව්වලට ආසන්න ගොඩබිමට ඇතුළු නැතැයි අපේක්ෂා කෙරෙයි. කුණාටුවත් සමග සුළඟේ වේගය පැයට කිලෝමීටර් 80ත් 90ත් අතර පණ විය හැකි බව වාර්තා වෙයි. විටින් විට පැයට කිලෝමීටර් 100 දක්වා එය වැඩි විය හැකිය. සොලිකුණාටුව හෙට උදෑසන වන විට මණ්ඩාරම් බොක්ක කරා ගමන් කරනු ඇතැයි කාලගුණ අංශ පවසයි. මෙම තත්ත්වයේ හේතුවෙන් ත්‍රිකුණාමලයේ සිට කංකසන්තුරේ දක්වා සහ පූනරයෙන් සිට පුත්තලම දක්වා වන වෙරළබන ප්‍රදේශවල මුහුදු රළ උදම් රළ මට්ටමට වඩා මීටර 1ක් පමණ ඉහළ හැකි බැවින් වෙරළාසන්න පහත් බිම් මුහුදු ජලයෙන් යට විය හැකිය. දිවයිනේ බොහෝ පළාත්වල නිරන්තරයෙන්ද තද වැසි ඇති විය හැකි අතර දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර් 100 දක්වා ඉහළ හැකි බැවින් එම මුහුදු ප්‍රදේශවල විටින් විට රළු විය හැකි බවද වාර්තා වෙයි. එබැවින් නැවත දෙනතුරු දීවර කටයුතු වලින් වැළකී සිටින්නයි දීවර ප්‍රජාවගෙන් ඉල්ලීමක් කෙරෙයි. මේ මුහුදු ප්‍රදේශවල දීවර කටයුතු නිරත සිටින පිරිස ඉතා ඉක්මනින් ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථාන කරා යමු යන්නයි ඉල්ලීමක් කෙරෙයි. උද්ගත විය හැකි තත්ත්වයට මුහුණ දීම සඳහා සියලු අංශ ඒකාබද්ධ විශාල යාන්ත්‍රණයක් සකස් කර ඇතැයි ආරක්ෂක ලේකම් ශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි. ආපදා සිදුවිය හැකි ප්‍රදේශ හඳුනාගෙන ඇතැයි විද්‍යුත් මාධ්‍ය ඔස්සේ පැවති විශේෂ දැනුවත් කිරීම වැඩසටහනට එක්වෙමින් ඔහු සඳහන් කළේය. ඒ අනුව ක්‍රියාත්මක යුතු ක්‍රමවේදයන් සූදානම් කර ඇතැයි හෙතෙම වැඩිදුරටත් පැවසීය. මේ වෙනකොට ඒ හානි සිද්ධ වෙන්න පුළුවන් ඒ ඉඩ තියෙන ප්‍රදේශ සියල්ලම හඳුනාගෙන තියෙනවා. ඊයේ දවසේ ඇතුළත ඒ ප්‍රදේශවල ඒ දිස්ත්‍රික්කවල දිසාපතිවරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් හමුදා නායකයින් සහ පොලිස් නිලධාරීන් සමග ඒ සාකච්ඡා පැවැත්තුවා. ඒ වගේම රජයේ අනිත් ආයතනවල නිලධාරීන් සමග ඒ අනුව තමයි සම්පූර්ණ ක්‍රමවේදය සූදානම් කරලා තියෙන්නේ. ඒතනදී තාම තදබල වැසි සහිත කාලගුණයක් තියෙනවා නම් අපිට ගුවන් හමුදාව ප්‍රයෝජනයට ගන්න අමාරු වෙයි. නමුත් කුණාටුව ඉවත් වූ වහම අපිට ගුවන් හමුදාවත් පාවිච්චි කළා බැරි වෙලාවත් අපේ පිරිස් තනි වෙලා ගම් වතුරට කොටු වෙලා වගේ ඉන්නවනම් ඒ අය බේරගන්න ඒ අවශ්‍ය යාන්ත්‍රණයත් සම්පූර්ණයෙන්ම සූදානම් කරලා තියෙනවා. වැඩසටහනක් මෙමින් ආපදා කළාකරන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා පැවසුවේ මෙම අවස්ථාවේ ජනතාව විනයකරකව කටයුතු කළ යුතු බවයි. ජීවිතාරක්ෂාට මූලිකත්වයේ දී ඇතැයි ඔහු සඳහන් කළේය. පවතින තත්ත්වයේ හමුවේ අවශ්‍ය සියලු පහසුකම් සැපයීමට ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ ආපදා සහන සේවා කණ්ඩායම් ස්ථානගත කර ඇතැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. මේ පණිවිඩ වැදගත්ම පළවෙනිම දේ තමයි මේ අවස්ථාවේදී අවට සිරි නැරඹීමට එළියට බැසීම තහනම්. ඇවිල්ලා ගස් කොළන් ඇඹරෙනවා කුණාටුව හමනකොට ගිහිල්ලා සෙල්ෆි ගහන්න යන්න තහනම් වෙන්න ඕනේ. වතුරේ බහැලා කෙහෙල් කොටන් සමග උරු පදින්න පාරු පදින්න යන්න තහනම් වෙන්න. අපි මේ පාරේ තවත් දැඩිව මේ තහනම් ක්‍රියාමාර්ගයක් කරමු. මොකද අපි කොවිඩ් එක්ක තමයි මේ සියල්ල කටයුතු කරන්නේ. ඊට අමතරව විදුලි බල මණ්ඩලයෙන් අපි විශේෂයෙන්ම ඉල්ලීම කරා යම් කිසි හේතුවකින් මේ වගේ ගස් කඩා වැටීමක් හෝ යම් දෙයක් වෙලා විදුලි රැහන් බිඳ වැටීමක් සිදු වුණොත් අනිවාර්යෙන්ම ඒ අක්ෂණිකයෙන් ඒ විදුලි රැහන් වල තියෙන විදුලි සම්බන්ධතාවය අක්‍රිය කරන්න ඕන. නැත්නම් මිනිසුන්ට විදුලි සැරවැදිලා මිය යාම වගේ දේවල් වෙන්න පුළුවන්. ඊට අමතරව තව අපි දැකපු දෙයක් තමයි මම ආපදාවන් විශාල සංඛ්‍යාවක් කටයුතු කරපු නිසා මේ වගේ විදුලි කණු කඩා වැටිච්ච ගම විදුලි වයර් වඩාන් වෙච්ච ගම මිනිස්සු ගිහලා ඒ කම්බි කපාගෙන අරන් යන්න හදනවා. මේ කම්බි කපන්න අවස්ථාවක් නෙමෙයි මේක. ඉතින් ඒ වගේ දේවල් වලින් මිනිස්සු සාමාන්‍යයෙන් වැළකෙන්න ඕන වගකීමකින් කටයුතු කරන තමන්ව ආරක්ෂා කරගත යුතුයි. ආපදාවක් සමගම කොරෝනා සමග කරන ක්‍රියාදාමයක් නිසා මේ තියෙන උපදේශ වලට පරිබාහිරව කටයුතු නොකළ යුතුයි. පවතින ආපදාත්වය හමුවේ ජාතික ගුවන්විදුලිය දවසේ පැය 24 පුරා විශේෂ සේවාවක් පවත්වාගෙන යයි. ආපදාවට ලක් වූවන්ට සහන සැලසීම එහි අරමුණයි. කිසියම් අයෙකු ආපදාවට ලක් වූහොත් දුරකථන අංක
0.112 69.1992 ඔස්සේ ඒ පිළිබඳව දැනුම් දිය හැකිය. කොරෝනා ආසාදිත මලසිරු බුහුම දාණයට අවසර ලබා නොදෙන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්නිආරච්චි මහත්මිය පවසයි. තාක්ෂණික කමිටුවේ අවසන් තීන්දුව ලැබෙන තෙක් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අනුව එම තීරණය ගෙන ඇතැයි ඇය සඳහන් කරයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ අද පැවති තාක්ෂණික කමිටුව රැස්වීමෙන් අනතුරුව ඇය මේ බව පැවසුවාය. කොරෝනා ආසාදිත 350 දෙනෙක් අද හඳුනාගෙන ඇති. ඔවුන් සියලු දෙනාම පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයෝ වෙති. ඒ අනුව මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොයිප්පකුරෙන් මේ වනට හඳුනාගෙන ඇති සමස්ත ආසාදිත සංඛ්‍යාව 21333 දක්වා ඉහළ ගොස් ඇත. මේ අතර තවත් ආසාදිතයෝ 487 දෙනෙක් සුවය ලබා අද නිවෙස් බලා පිටව ගියහ. ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිත සංඛ්‍යාව 18304 දක්වා ඉහළ ගොස් තිබේ. ආසාදිතයෝ 6452 දෙනෙකු තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබති. මේ වන විට මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිත සංඛ්‍යාව 24882ක් වෙයි. සිදුවී ඇති මරණ සංඛ්‍යාව 122කි. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. දේශීයම බලගන්වන ඔබට රැකවරණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මෝටර් ප්ලස් ලේඩීස් ඔන්ලි. යලිත් ප්‍රවෘත්ති. පාර්ලිමේන්තු අයවැය කාර්ය සභා විවාදය අදත් පැවැත්වුණි. විවාදයට එක් වූ රාජ්‍ය අමාත්‍ය ඉන්දිකා අනුරුද්ධ මහතා පැවසුවේ මේ වන විට දිවයිනේ සෑම ප්‍රදේශයකම නිවාස ඉදිකරන බවයි. පසුගිය රජ 2015 වසරේදී මුල්කල් තැබූ නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක නොවූ බවද ඔහු සඳහන් කළේය. විවාදයට එක් වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක මහතා පැවසුවේ නගර සංවර්ධනයේදී නිවාස පමණක් නොව ජලය විදුලිය මෙන්ම කසල අපහරණයටද ප්‍රමුඛතාවය දිය යුතු බවයි. මේ වසර තුළ පමණක් නාගරික නිවාස 1900ක් තනා ඇතැයි ඔහු පැවසීය. ගාල්ල නගරයේ ඇති තුනිලෑඩ් සංස්ථාවට අයත් භූමිය ඩිජිටල් ගම්මානයක් බවට පත් කරන්නයි පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කුඩි මහතා ඉල්ලා සිටියේය. ලෝකයේ සැලසුම් සහගත නගර ලෙස මෙරට නගර සංවර්ධනය කිරීමට හැකි වූයේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මඟ පෙන්වීම යටතේ බව විවාදයට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විදුරු බිතානගේ මහතා ප්‍රකාශ කළේය. විපක්ෂයේ ඇතම් කණ්ඩායම් අසත්‍ය ප්‍රචාර පතුරවමින් ජනතාව නොමගියවන් වැඩපිළිවෙළ නිරත වී ඇතැයි රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි. ජනතාව රජයේ කෙරෙහි විශ්වාසය තබා ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු සඳහන් කළේය. මේ අතර කිතුල් හා තල් කර්මාන්තය නැංවීමට අවශ්‍ය පියවර ගන්නා බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය. අපේ රටේ විශාල වශයෙන් කිතුල් කර්මාන්තය තියෙනවා. මම පෙරේද ගියා යටියද්දොට අපි පටන් ගත්තා කිතුල් ගස් සංවර්ධනය කරලා ඒකට අවශ්‍ය කරන ශක්තිය ලබා දීලා විදේශ වෙළඳපොළ ජා ගන්න පුළුවන්. ලෝකේ මේපල් සිරප් කියන එකට තියෙන හොඳම ආදේශකය කිතුල් පැණි. ඒකෙන් දියවැඩියාව කියන රෝගයට සීනි වෙනුවට තියෙන හොඳම ආදේශකය. ඒ කියන්නේ සීනි සංඝටක අඩුවෙන්ම තියෙන පැණි වර්ගයක් ලෝකේ තියෙනවනේ කිතුල් පැණි. ඊළඟට තල් සංවර්ධනය. අපි දැන් තල් පරීක්ෂණ ආයතන යාපනි ශක්තිමත් කරලා තල් වලින් කරන නිෂ්පාදන වැඩි කරලා විදේශ වෙළඳපොළ ජය ගන්න වැඩ කටයුතු කරනවා. මේ ළඟට ප්‍රමුඛ පුවත. උදේම ඩ්‍රයිව් කරගෙන මගේ දියුණුවටම යන ගමනක් නෙවෙයි මේ. මම මේ යන්නේ දේශයම ඉදිරියට ගෙනියන ගමනක්. කාන්තාවන් සඳහාම වෙන් වූ සුවිශේෂී මෝටර් රථ රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මෝටර් ප්ලස් ලේඩීස් ඔන්ලි. අනතුරකදී කෝල් ඇන්ඩ් මූව් පහසුකම පැය 24 පුරා ක්‍රියාත්මක ආපදා සහන සේවාව. දුරබැහැර සිදුවන අනතුරකදී නවාතැන් වියදම් පියවීම රුපියල් 75000 දක්වා වන්දි මුදල් වැඩ කරන පැය 3කින් දේශීයම බලගන්වන ඔබට රැකවරණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මෝටර් ප්ලස් ලේඩීස් ඔන්ලි. මේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්නේ. ප්‍රමුඛ පුවත් ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්වියාව. සොලිකුණාඩු තත්ත්වය හමුවේ යම් ප්‍රදේශයක විදුලි බිඳ වැටීමක් සිදුවහොත් කෙටි දුරකථන අංක 1987 මතා ඒ පිළිබඳව දැනුම් දෙන්නයි ලංකා විදුලි වල මණ්ඩලයේ සභාපති ඉංජිනේරු විජිත හේරත් මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. පාරිභෝගික මධ්‍යස්ථාන ඔස්සේ හැකි ඉක්මනින් ඊට ප්‍රතිචාර දක්වීමට සූදානමින් පසු වෙන බව ඔහු ජාතික ගුවන්විදුලියට පැවසීය.
විදුලි බල මණ්ඩලයේ හැටියට අපි පැය 24 සේවය ලබා දෙන්න සූදානම්. මේ වගේම පැය 24ම බිඳවැටීම් වලට සම්බන්ධ වෙන්න අපේ නඩත්තු කණ්ඩායම් ලැහැත්තිලා ඉන්නවා. මේ හදිසි ආපදා තත්ත්වයේ යටතේ විශේෂයෙන් උතුරු නැගෙනහිර පළාත් වලට තමයි මේකේ වැඩි බලපෑමක් තියෙන්නේ. එතකොට මේ පළාත් දෙකේ අපේ පළාත් නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී කාර්යාල සහ ඉංජිනේරු ඔෆිස් ඒ වගේම අපේ පාරිභෝගික සේවා මධ්‍යස්ථාන හරහා අපේ නඩත්තු කණ්ඩායම් සූදානම්ින් ඉන්නවා. ඕනෑම බිඳවැටීමක් සිද්ධ වුණොත් පුළුවන් තරම් ඉක්මනට කටයුතු කරන්න. ප්‍රමුඛ පුවත ඔබ වෙතගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. ශක්ති හඬ අවධානය පිණිසයි. මෙන්න පුතේ ආර්ය කිරි කිසිදු අමතර ආදේශයකින් තොරව ලැබෙන පිරිසිදු එළකිරිවල ස්වාභාවික උකු බව නිසා ආර්ය කිරිවලට පවුලේ කවුරුත් හරිම කැමති. එල්ලකිරි ආර්ය කිරි ආර්ය කිරි ආර්ය කිරි. කිරිබත්ගුණ නගරයේ පොදුවලසල් භූමියේ ඉදිකර ඇතු රථගාල මහජන අයිතියට පවරා නොදීමෙන් ජනතාව දැඩි අපහසුතාවයට පත්වී ඇතැයි කිරිබත්ගොඩ සිංහල වෙළඳ සංගමය පවසයි. එම නගරයේ පොදුවලසල් භූමිය සංවර්ධනය කර මේ වන විට මාස 2ක් පමණ ගත වී ඇතත් එම සංවිධානය පෙන්වා දෙයි. වාණිජ නගරයක රථගාලක් නොමැතිවීමෙන් උද්ගත වන ගැටලු හේතුවෙන් රථවාහන අනතුරු ඉහළ හැක බව එම සංවිධානය පවසයි. මේ බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමාගේ අවධානය පිණිසයි. ආර්ය කිරි දඹදිව වන්දනා සත්‍යක්‍රියා අධිෂ්ඨානය සම්බුද්ධ දේශයෙන් අප ධර්ම දීපයෙන් කොරෝනා වසංගතේ දුරු වේවා ලෝකයෙන්. කොරෝනා වසංගතය දුරු වූ වහාම ආරම්භන ආර්යකිරි දඹදිව වන්දනාවට තෝරා ගන්නා සදහවතුන් වෙත ආර්යකිරි සමාගමෙන් එක් අයෙකුට රුපියල් 1,10,000ක් බැගින් මුදල් පිරිනැමේ. ඔබත් අදම ඉල්ලුම් කරන්න. ඔබේ දෙමාපියන්ගේ නම් ඔබේ ලිපිනය සහ දුරකථන අංකය පැහැදිලිව ලියා ආර්යකිරි පැකට්ටුවේ තිබෙන නිල් පැහැති ලාංඡනය කපා මේ ලිපිනයට එවන්න. ආර්යකිරි දඹදිව වන්දනා තැපැල් පෙට්ටිය 71 ගල්කිස්ස. ලෝක ප්‍රවෘත්ති. කොරෝනා වෛරස් සඳහා නිපදවන එන්නතට අදාළ නීතිය ජපානය බලාත්මක කරයි. එන්නත බෙදාහැරීමට හා එන්නතට අදාළ වෙනත් කටයුතු සම්බන්ධයෙන් එමගින් නීතිමය බලය ලැබේ. එන්නත භාවිතයෙන් සෞඛ්‍ය ගැටලු ඇති වුවහොත් ප්‍රතිකාර සඳහා රජය මුදල් ගෙවා ඇත. සෞඛ්‍ය සේවකයින්ට වැඩිහිටි පුද්ගලයින්ට සහ නිදන්ගත රෝග ඇති පුද්ගලයින්ට එන්නත ලබා දීමේදී ප්‍රමුඛත්වය හිමි වේ. ෆයිසර් හා බයෝඑන්ටෙක් ආයතන නිපදවූ කොරෝනා එන්නතට බ්‍රිතාන්‍යයේ අනුමැතිය හිමි වෙයි. ඒ අනුව එම එන්නතට අනුමැතිය ලබා දුන් ලොව ප්‍රථම රට බ්‍රිතාන්‍යයයි. එන්නතින් මාත්‍රා මිලියන 40ක් බ්‍රිතාන්‍යය දැනටමත් ඇනවුම් කර ඇත. පළමු අධීර යටතේ මාත්‍රා ලක්ෂ 8ක් ඉදිරි දිනවලදී බ්‍රිතාන්‍යයට ලබා දෙනු ඇත. එන්නතින් COVID-19 වෛරස එරෙහි 95% ආරක්ෂාවක් ලබා දෙන බව තහවුරු කරගෙන තිබේ. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. මාතර දිස්ත්‍රික්කයට අයත් පල්ලෙපුල ප්‍රාදේශීය බල ප්‍රදේශයේ සියලු මාර්ග කාපට් අතුරා පිළිසකර කිරීමට රජය පියවරගෙන ඇත. රුපියල් මිලියන 312ක් ඒ සඳහා ඇස්තමේන්තුගත කර ඇතැයි එහි සභාපති ජගත් දිසානායක මහතා පවසයි. කෘෂි නිෂ්පාදන වෙළඳපොළට රැගෙන යාමට මෙමගින් විශාල සහනයක් සැලසෙන බව ප්‍රදේශීය ජනතාව පවසති. ක්‍රීඩා පුවත් ලංකා ප්‍රීමියර් ලීග් 2020 පන්දුවෙන් පන්දුව දැනගන්න ජාතික කොහන් විදුලියෙන්. හම්බන්තොට සූර්යව ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ තවත් තරඟ දෙකක් හෙට පැවැත්වෙයි. ගෝල් ඩඩියඩස් කණ්ඩායම හා ජෙෆ්නා ස්ටැලින්ස් කණ්ඩායම අතර තරඟය හෙට පස්වර 3:30ට ආරම්භයි. දඹුල්ල වයිකින්ස් සහ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම අතර තරඟය ආරම්භ වන්නේ රාත්‍රී 8ටයි. ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ නිල ගුවන්විදුලිය ලෙස කටයුතු කරන්නේ ජාතික ගුවන්විදුලියයි. තරඟාවලියේ සෑම තරඟයක්ම පන්දුවෙන් පන්දුව ශ්‍රාවකින් වෙත ගෙනීමට ජාතික ගුවන්විදුලිය සූදානම්ින් සිටී. ජාතික ක්‍රීඩා විකාශය ඔස්සේ සිංහල දෙමළ ඉංග්‍රීසි භාෂාත්‍රයෙන් විස්තර ප්‍රචාරයට සවන් දිය හැකිය. කොළඹ කළුතර සහ ගම්පා දිස්ත්‍රික්කවල 107.3 හා 107.5 FM තරංගමාලා ඔස්සේද ගාල්ල මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල 104.7 හා 104.9 ඔස්සේද ත්‍රිකුණාමලය අනුරාධපුරය හා පොළොන්නරුව දිස්ත්‍රික්කවල
97.4 සහ 104.9 තරංගමාලා ඔස්සේද ජාතික ක්‍රීඩා විකාශයට සවන් දිය හැකිය. මහනුවර නූරේලිය බදුල්ල සාමණේරාගල දිස්ත්‍රික්කවල එම සංඛ්‍යාත වන්නේ 97.4 102.1 හා 104.7යි. යාපනය හා කිලිනොච්චි දිස්ත්‍රික්කවලින් 89.8 හරහා රත්නපුරය කෑගල්ල සහ බලංගොඩ දිස්ත්‍රික්කවලින් 107.5 තරංගමාලා ඔස්සේ ඊට සවන් දිය හැකිය. ක්‍රීඩා පුවත් ලංකා ප්‍රීමියර් ලීග් 2020 පන්දුවෙන් පන්දුව දැනගන්න ජාතික කොහන් විදුලියෙන්. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ රන් බහන්ඩ පළුදු නොකොට ඉතා ආරක්ෂාකාරී ලෙස තබා ගන්නා අතරම අය කරන්නේ අඩු පොලියකේ. NSB රන් සහන සේවාව මුදල් හදිසියකට රත්තරන් විසඳුම. විදේශ සංචාරක කේන්ද්‍ර රට විවෘත කිරීමට පෙර මෙරට සංචාරක සේවා සපයන්නන් ලියාපදිංචිය කඩිනම් කිරීමට රජය තීරණය කරයි. ඒ අනුව ඔවුන් සංචාරක සංවර්ධනාධිකාරිය ලියාපදිංචි වීම අත්‍යවශ්‍ය බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඒ සඳහා මේ වන විට ඔන්ලයින් ක්‍රමවේදයක් හඳුන්වා දී තිබේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ මේ අලුත් ඕඩරේ සෑහෙන විශාලයි. දැන් ඉඳන් වැඩට ඉක්මන් කරන්න. ඊ ටික ලැබුණොත් අපි බඩු ටික දෙන්න. ලොරි ඇවිල්ලා. තව 60,000ක් අඩුයි. හරි. මම පරක්කු වෙනතු ගෙනත් දෙන්න. NSB එකට යන්න වෙනවා. තාත්තට සල්ලි හදිස්සියක්. ඔබේ රන් බහන්ඩවල වටිනාකම වෙළඳපළ අගයට වඩා බොහෝ වැඩි බව අප දනිමු. ඒ නිසාම රන් බහන්ඩ පළුදු නොකොට ඉතා ආරක්ෂාකාරී ලෙස තබා ගන්නා අතරම අය කරන්නේ අඩු පොලියකේ. NSB රන් සහන සේවාව මුදල් හදිසියකට රත්තරන් විසඳුම. ආර්ථික පුවත් ආවරණය බිස්නස් ඩීල්ස් දැන් හරි ලේසි පටස් ගන්නකොට වැඩේ කෙරෙයි ඕන වෙලාවක හැමෝම සෙට් ඉහළම වට්ටම් රියල් ටයිම් LOLC රියල් ටයිම් LOLC ෆයිනෑන්ස් රියල් ටයිම් ඇප් එක දැන් LOLC ඉතුරුම් ගිණුමෙන් ඔබේ ඉතුරුමට ආකර්ශනීය පොලියක් මුදල් හුවමාරුවට ගාස්තු නැත ඉතුරුව වැඩියෙන් රියල් ටයිම්. රට ගොඩනැගීම සඳහා රටේ ආර්ථික පදනම කෘෂිකර්මාන්තය නගා සිටිය යුතු බව අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි. වාරි සෞභාග්‍ය වැඩසටහන යටතේ මහවැලි ඊ කලාපයේ විල්ගමු කොට්ටාශයේ කබරි කමඩ අමුණ ප්‍රසංස්කරණ කටයුතු කිරීමේ අවස්ථාවට එක් වෙමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය. වත්මන් ආණ්ඩුව කෘෂිකර්මාන්තයට ප්‍රමුඛ ස්ථානයක් දෙමින් ගොවියා ශක්තිමත් කිරීමට විශාල වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇතැයි හෙතෙම වැඩි දුරටත් අවශ්‍යය. ආර්ථික පුවත් ආවරණය අයියෝ ආද අප්පා මේ යන්නේ නෑනේ. මේ ඔය වසන්තයි යන්නේ. ඇයි මල්ලි මොකද හදිස්සිය? නෑ අයියේ ඉතින් සල්ලි තමයි හදිස්සිය. ඇත්තද? හැබැයි සල්ලි හදිස්සි උනාට මල්ලි හදිස්සි වෙන්න එපා. ඕනම LOLC ෆයිනෑන්ස් ශාඛාවක ත්‍රිවිලර් එකේ පොත තියලා එවලේම සල්ලි ගන්න. LOLC ෆයිනෑන්ස් වීල් පොතට කෑෂ් වීල් පොතට ඉවිලෙම කෑෂ් අතට. කාලගුණ වාර්තාව සොලිකුණාටුවත් සමග උද්ගත වී ඇති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ උතුරු සහ වයම් පළාත්වල නිරන්තර වැසි හෝ ගිගුරුම් සැද වැසි ඇති වෙයි. ඇතැම් ස්ථානවල මිලිමීටර 150ට වැඩි ඉතා තද වැසිද ඇති විය හැකිය. නැගෙනහිර උතුරු මැද බස්නාහිර මධ්‍යම සහ සබරගමු පළාත්වලත් ගාල්ල සහ මාතර ශ්‍රීකවලත් විටින් විට වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවල මිලිමීටර 100ක පමණ තද වැසිද ඇති විය හැකිය. උතුරු මැද වයඹ බස්නාහිර මධ්‍යම සහ සබරගමු පළාත්වල විටින් විට පැයට කිලෝමීටර 60-70ත් අතර දක්වා වන තද ප්‍රහාරාත්මක සුළං ඇති වෙයි. සෙසු ප්‍රදේශවල විටින් විට පැයට කිලෝමීටර 40-50ත් අතර සුළං ඇති විය හැකිය. මේ අතර පුත්තලම සිට මණ්ඩාරම කංකසන්තුරේ ත්‍රිකුණාමලී සහ මඩකලපුව හරහා පොතුවිල දක්වා වන මුහුදු ප්‍රදේශවල නිරන්තරයෙන් වැසි හෝ ගිගුරුම් සැද වැසි ඇති වෙයි. මේ මුහුදු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට ඉතා තද වැසි ඇති විය හැකිය. ගාල්ල සිට මණ්ඩාරම ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 50-60ත් අතර පමණ වෙයි. එය විටින් විට පැයට කිලෝමීටර 80-95ක් දක්වා වැඩි විය හැකිය. සෙසු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 40-50ත් අතර පමණ වෙයි. එය විටින් විට පැයට කිලෝමීටර 60-70ක් දක්වා වැඩි හැකි බව දෙම වාර්තාවේ සඳහන් වෙයි. මණ්ඩාරම සිට කංකසන්තුරේ ත්‍රිකුණාමලී සහ මඩකලපුව හරහා පොතුවිල දක්වා වන ප්‍රදේශ විටින් විට රළු විය හැකිය. සෙසු මුහුදු ප්‍රදේශද විටින් විට රළු ස්වභාවයක් ගනු ඇත.
එබැවින් නැවත දැනුම් දෙනතුරු දීවර කටයුතු වලින් වැළකී සිටින්නයි දීවර ප්‍රජාවගෙන් ඉල්ලීමක් කෙරෙයි. මේ මුහුදු ප්‍රදේශවල දීවර කටයුතු නිල සිටින පිරිස හැකීක්මනින් ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථාන කරා පැමිණෙන්නයි ඉල්ලීමක් කෙරෙයි. ප්‍රවෘත්ති අවසන් කිරීමට යාලි සිරස්තල. බොරවි සුලිකුණාටුව ත්‍රිකුණාමලේ සහ පේදුරුතුඩු අතරින් මුලතිව් වලට ආසන්න ගොඩබිමට ඇතුළු නැතැයි කාලගුණාංශ පවසයි. සුලිකුණාටු තත්ත්වයෙන් ඇතිවිය හැකි ආපදාවලට මුහුණ දීම සඳහා සියලු අංශවල ඒකාබද්ධ යාන්ත්‍රණයක්. සිදුවිය හැකි විදුලි බිඳ වැටීම යථාර්ථයට පත් කිරීමට විදුලි බල මණ්ඩලය සූදානමින්. තාක්ෂණික කමිටුවේ අවසන් තීන්දුව ලැබෙන තෙක් කොරෝනා ආසාදිත මලසිරු බුහුම දානයට අවසර නොදෙන බව සෞඛ්‍ය අමාත්‍යවරිය පවසයි. අදත් කොරෝනා ආසාදිතයින් 350 දෙනෙක් මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිත සංඛ්‍යාව 21000ක් මොයි. විපක්ෂයේ ඇතැම් කණ්ඩායම් අසත්‍ය ප්‍රචාර පතුරවමින් ජනතාව නොමග යන බවට රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගෙන් ප්‍රකාශයක්. ෆයිසර් හා බයෝ ඉන්ටෙක් ආයතන නිපද වූ කොරෝනා එන්නතට බ්‍රිතාන්‍යයේ අනුමැතිය. රාත්‍රී ප්‍රවෘත්ති ඉන් සමාප්තයි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදෑසන 6ට බලාපොරොත්තු වන්න.